ඊළඟ යන මෙන්ඩලීය ප්‍රවේණයේදී සම්භාවිතා නීති භාවිතය. මෙන්ඩල් ප්‍රවේණයේදී සම්භාවිතා නීති භාවිතය. මේක නිර්දේශයට අලුතෙන් ඇතුළත් කරලා තියෙන කොටසක්. සම්භාවිතාව කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති යම් සිදුවීමක් සිදුවීමට ඇති හැකියාව chance එක. දැන් අපි ගත්තොත් කාසියක් උඩ දැම්මොත් උඩ පැත්ත සිරස ලැබීමේ සම්භාවිතාව පැති දෙකයිනේ තියෙන්නේ. දෙකෙන් එකයි අගය ලැබීමේ සම්භාවිතාව දෙකෙන් එකයි. ධාතු කැටයක පැති 6ක් තියෙනවා. යම් කිසි අගයක් එක ලැබීමේ සම්භාවිතාව නැත්නම් දෙක ලැබීමේ සම්භාවිතාව 6න් එකයි. එහෙම නැත්නම් කාඩ් කුට්ටමකින් එක කාඩ් එකක් 400 ලැබීමේ සම්භාවිතාව 52න් එකයි. ඒ විදිහට තමයි තියෙන්නේ සම්භාවිතාව. මේකත් අපිට මෙන්ඩල් ගැටලු විසඳීමේදී එක පැත්තකින් ජන්මානු සංඛ්‍යාව ඒ වගේම ප්‍රජනිතය ලබා ගැනීමේදී භාවිතා කරන්න පුළුවන්. ඒක අපි මෙහිදී සලකන්න යන්නේ. එතන සම්භාවිතාව යනු විය හැකි සිදුවීම් අතරින් යම් එක් සිදුවීමක් සිදුවීමට ඇති හැකියාවයි. එතන සම්භාවිතාව කියන්නේ සලකා බලන සිදුවීම සිදුවී ඇති වාර ගණන බෙදීම විය හැකි මුළු සිදුවීම් සංඛ්‍යාව. ඒ අනුව ධාතු කැටයක 4 හරි මොන හරි ලැබීමේ සම්භාවිතාව 6න් එකයි. ඒ වගේම කාසියක් උඩ දාපුවාම සිරස ලැබීමේ සම්භාවිතාව දෙකයිනේ තියෙන්නේ දෙකෙන් එකයි. කාඩ් කුට්ටමකින් එක කාඩ් එකක් හැදීමේ සම්භාවිතාව 52න් එකයි. ලියනතර සම්භාවිතාව සමානයි සලකා බලන සිදුවීම සිදුවී ඇති වාර ගණන බෙදීම විය හැකි මුළු සිදුවීම් ගණන. එතන සම්පත් පොතේ ලියලා තියෙනෙත් ඒකයි. මේ ගණනය කරන ලබන්නේ සලකා බලන සිදුවීමක් සිදුවී ඇති වාර සංඛ්‍යාව සිදුවිය හැකි යයි උපකල්පනය කළ සියලු සිදුවීම් සංඛ්‍යාවන් බෙදීමෙනි. එතන උදාහරණයක් යන ධාතු කැටයක 4 ලැබීමේ සම්භාවිතාව ධාතු කැටය විසිකලාම තමයි ධාතු කැටයක 4 ලැබීමේ සම්භාවිතාව සමානයි 6න් 1. ඊළඟ කාසියක් විසිකල විට සිරස ලැබීමේ සම්භාවිතාව සමානයි 2න් 1යි. සිරස ලැබීමේ සම්භාවිතාව සමානයි 2න් 1යි. ඊළඟ කාඩ් කුට්ටමකින් එක කාඩයක් මොකක් හරි 400 ලැබීමේ සම්භාවිතාව සමානයි කාඩ් 52ක් තියෙනවනේ 52න් 1යි. 400 ලැබීමේ සම්භාවිතාව සමානයි 52න් 1යි. එතකොට මෙන්ඩල්ගේ පළවෙනි මේ වියුක්ත වීමේ නියමය ඒක තමයි ජන්මානු හදනකොට ගන්නෙ සහ ස්වාධීන සංරචන නියමය මේ සම්භාවිතා නියම මගින් පැහැදිලි කරන්න පුළුවන්. මෙන්ඩල්ගේ වියුක්ත වීමේ නියමය සහ ස්වාධීන සංරචන නියමය මෙම සම්භාවිතා නීති මගින් පැහැදිලි කළ හැක. මේ සම්බන්ධයෙන් කරුණු 4ක් තියෙනවා. පළවෙනි එක තමයි
පළවෙනි යන සම්භාවිතා පරිණාමය බිඳුවේ සිට 1 දක්වා විහිදීයයි. සම්භාවිතා පරිමාණය බිඳුවේ සිට 1 දක්වා විහිදී. කියන්නේ එක්ක බිඳුව එක්ක එක තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. යම් සිදුවීමක් සිදුවීමේ සම්භාවිතාව 1යි සිදු නොවීමේ සම්භාවිතාව බිඳුවයි. එච්චරයි. එක්ක වෙනවා නම් 1යි නැත්නම් බිඳුවයි කියලා ගන්නවා. එතන ලියන සම්පත් පොතේ තියෙනවා අනිවාර්යෙන්ම සිදුවන යම් සිදුවීමක් සිදුවීමේ සම්භාවිතාව 1කි සිදුවීමේ සම්භාවිතාව 1කි සිදු නොවීමේ නැත්නම් මේක ලියලා තියෙන්නේ අනිවාර්යෙන්ම සිදු නොවන සිදුවීමක් සිදුවීමේ සම්භාවිතාව අනිවාර්යෙන්ම සිදු නොවන සිදුවීමක් සිදුවීමේ සම්භාවිතාව බිඳුවකි. සිදු නොවන සිදුවීමක් සිදුවීමේ සම්භාවිතාව බිඳුවකි. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඒකාංගී මුහුමක විෂම යුග්මකයේගේ මේ ඇලීල වියුක්ත වෙලා ජන්මාණු දෙකක් සාදන්න පුළුවන්. capital R simple R. ඉතින් capital R ලැබීමේ සම්භාවිතාව දෙකෙන් එකයි. simple R ලැබීමේ සම්භාවිතාවත් දෙකෙන් එකයි. ඒක තමයි පළවෙනි. උදාහරණ ඒකාංගී මුහුමක විෂම යුග්මකයෙකුගේ ඒකාංගී මුහුමක විෂම යුග්මකයෙකුගේ වරදොල capital R simple R වරදොල capital R simple R ඇලිල වියුක්ත වීමේදී ඩිම්බයකට capital R ප්‍රමුඛ ඇලිලේ ලැබීමේ සම්භාවිතාව සමානයි දෙකෙන් එකයි. ඊට යට ලියන එම ඩිම්බයට simple R නිලීන ඇලිලේ ලැබීමේ සම්භාවිතාව සමානයි දෙකෙන් එකයි. නිලීන ඇලිලේ ලැබීමේ සම්භාවිතාවත් සමානයි දෙකෙන් එකයි. මේක ලියන්න. capital R දෙකෙන් එකයි simple R දෙකෙන් එකයි. මේ දින ඩිම්බ නැත්නම් ජන්මාණු. දෙවෙනි එක තමයි යම් සිදුවීමක් සිදුවිය හැකි සියලු ආකාරවල සම්භාවිතාව එක වෙනවා. ඒ කියන්නේ භාගයේ ධන භාගයේ මික්කෝ මේ භාගයේ මේ භාගයේ මේ දෙකේම සම්භාවිතාව මේ කියන්නේ නිලින් එක්ක ප්‍රමුඛ එල්ලයක් ලැබෙන්න පුළුවන් නැත්නම් නිලින එල්ලයක් ලැබෙන්න පුළුවන්. මේ දෙකම එක වෙන්නේ. එතන යන දෙක සිදුවීමක් සිදුවිය හැකි ආකාර සියල්ලගේම සම්භාවිතාව සියල්ලගේම සම්භාවිතාවල එකතුව එකක් වේ. එකතුව එකක් වේ. උදාහරණ විෂම යුග්මක capital R simple R විෂම යුග්මකයේ වරදල capital R simple R සියලු සිද්ධි වරදල ප්‍රමුඛ සහ නිලීන ඇලීල ලැබීමේ සම්භාවිතා සමානයි භාගයේ ධන භාගයේ සමානයි එකයි. ඊළඟ තියෙනවා වැඩි කිරීමේ නීතියයි එකතු කිරීමේ නීතියයි කියලා. තුන්වෙනි එක තමයි ගුණ කිරීමේ නීතිය. මේක මතක තියාගන්න පුළුවන් සහ නීතිය කියලා.
මේක සාමාන්‍ය අපි ගන්නේ ජන්මාණු නිපදන ජන්මාණු සංඛ්‍යාව තීරණය කිරීමට තමයි මේක ගන්නෙ. මේකෙන් කියන්නේ ස්වාධීන සිදුවීම් බහිෂ්කාර සිදුවීම් කියලා තියෙනවා. ස්වාධීන සිදුවීම් දෙකක් හෝ වැඩි ගණනක් එකවිට සිදුවීමේ සම්භාවිතාව එමේ එක් සිදුවීමේ සම්භාවිතාවල ගුණිතයට සමාන වෙනවා. වැඩි කිරීමනේ මේක සිදුවීම සහ මේක සිදුවීම කියන දෙකම එකවර සිදු වෙනවා නම් ඒක වැඩි කිරීමේ ලකුණෙන් තමයි සඳහන් කරන්නේ. දැන් මේ විදිහේ උදාහරණයක් දක්වන්න පුළුවන්. අපි තුමු කැපිටල් R සිම්පල් R වැඩි කිරීම කැපිටල් R සිම්පල් R මේ වගේ විෂම යුග්මකයන් දෙදෙනෙක මුහුම් කරනවා. අපි දන්නවා මෙයාට ජන්මාණු දෙකක් හදන්න පුළුවන්. මෙයාට ජන්මාණු දෙකක් හදන්න පුළුවන්. ඉතින් ඉස්සලා එක වගේ මෙයාගේ කැපිටල් R ලැබීමේ සම්භාවිතාව 2/1යි. සිම්පල් R ලැබීමේ සම්භාවිතාව 2/1යි. මෙයාගේ කැපිටල් R ලැබීමේ සම්භාවිතාව 2/1යි. සිම්පල් R ලැබීමේ සම්භාවිතාව 2/1යි. දැන් අපි මෙහිම පන චතුරස්‍රයක් ඇන්දොත් මේ තියෙන්නේ ඩිම්බ මේ තියෙන්නේ ශුක්‍රාණු. එතන මෙතන කැපිටල් R සිම්පල් R මෙතන කැපිටල් R සිම්පල් R. එතන මේවා අපි කිව්වා භාග කියලා 2/1යි. දැන් අපි දන්නවා මෙතන ලැබෙනවානේ කැපිටල් R කැපිටල් R කැපිටල් R සිම්පල් R කැපිටල් R සිම්පල් R සිම්පල් R සිම්පල් R කියලා. මෙන්න මේවා ලැබීමේ සම්භාවිතව හොයන්න තමයි අපි මේ ගුණ කිරීමේ නීතිය ලැබෙන්නේ. ඒ කියන්නේ සිම්පල් R ලැබීමේ සම්භාවිතාව වෙන්නේ මෙතන භාගයේ වැඩි කිරීම භාගය සමානයි මෙතන 4/1. සිම්පල් R ලැබීමේ සම්භාවිතාව සමානයි මේ භාග ඒ කියන්නේ මේ ඩිම්බයක් ලැබීමේ සම්භාවිතාව වැඩි කිරීම ශුක්‍රාණුවක් ලැබීමේ සම්භාවිතාව. ඒ කියන්නේ සිම්පල් R ලැබීමේ සම්භාවිතාව කියලා කියන්නේ සිම්පල් R ඩිම්බයක් ලැබීමේ සම්භාවිතාව වැඩි කිරීම සිම්පල් R ශුක්‍රාණුවක් ලැබීමේ සම්භාවිතාව කියන දෙකේ මේ දෙකම සිදුවීම නිසා තමයි මේක වෙන්නේ. වෙනවා අන්‍යෝන්‍ය සිදුවීම් දෙකක්. මේ ඩිම්බ වෙනම හැදෙනවා ශුක්‍රාණු වෙනම හදනවා. දෙකම සිදුවීමේ සම්භාවිතාවල් ගුණිතය කරනවා. එතකොට ඩිම්බයක් ලැබීමේ සම්භාවිතාව භාගයයි ශුක්‍රාණුවක් ලැබීමේ සම්භාවිතාව භාගයයි. ඒ දෙක වුණාම තමයි 4/1ක් ලැබෙන්නේ. මේ ආකාරයට තමයි අනිත් ඒවාත් ලියන්නේ. මෙතන භාගය වැඩි කිරීම භාගය මෙතනත් 4/1යි. මෙතන භාගය වැඩි කිරීම භාගය මෙතනත් 4/1යි. මෙතනත් 4/1යි. මෙතනත් 4/1යි. ඒක තමයි ගුණ කිරීමේ නීතිය නැත්නම් සහ නීතිය. එතන ලියන්න. අන්‍යෝන්‍ය වශයෙන් ගුණිත නීතිය යටතේ අන්‍යෝන්‍ය වශයෙන් ස්වාධීන සිදුවීම් දෙකක් සැලකූ විට ස්වාධීන සිදුවීම් දෙකක් ඊට වැඩි ගණනක් වෙන්න පුළුවන්. දෙකක් සැලකූ විට එම සිදුවීම් දෙකම සමගාමීව නැත්නම් එක විට එම සිදුවීම් දෙකම සමගාමීව වරදල එක විට සිදුවීමට හැකි සමගාමී නැත්නම් එක විට සිදුවීම් දෙකම සමගාමීව වරදල එක විට සිදුවීමට ඇති හැකියාව එක් සිදුවීමක් තනිව සිදුවීමේ සම්භාවිතාවයේ එක් සිදුවීමක් තනිව සිදුවීමේ සම්භාවිතාවයේ කමා අනික් සිදුවීම තනිව සිදුවීමේ සම්භාවිතාවයේ ගුණිතයට සමාන වේ. මේක තමයි ගුණ කිරීමේ නීතිය මල්ටිප්ලිකේෂන් රූල් කියලා කියන්නේ. එළන ඒකාංග මුහුමක විෂම යුග්මකයන් දෙදෙනෙකු අතර මුහුම බලමු. ඒකාංග මුහුමක විෂම යුග්මකයන් දෙදෙනෙකු අතර මුහුම බලමු. කියලා මේක ලියන්න. මේ තියෙන ඩිම්බ මේ තියෙන ශුක්‍රාණු. කැපිටල් R සම්භාවිතා භාගයයි සිම්පල් R සම්භාවිතා භාගයයි. මෙතන කැපිටල් R භාගයයි මෙතන සිම්පල් R භාගයයි. පන චතුරස්‍රයක් ඇඳාම මේ තියෙන ඩිම්බ මේ තියෙන ශුක්‍රාණු. මේක කැපිටල් R සිම්පල් R මෙහෙම කැපිටල් R සිම්පල් R කැපිටල් R සිම්පල් R සිම්පල් R සිම්පල් R.
එතකොට මේ F1 ජීවීන් නම් මේ තියෙන F2 ප්‍රජනිතය. එතන යන simple R ද්විත්වනිලීන F2 ජීවයක ලැබීමේ සම්භාවිතාව ද්විත්වනිලීන F2 ජීවයක ලැබීමේ සම්භාවිතාව නැත්නම් මේ වෙලාවේ ද්විත්වනිලීන simple R ද්විත්වනිලීන ජීවයක් සෑදීම සඳහා F2 ද්විත්වනිලීන simple R ජීවයක් ලැබීම සඳහා simple R ඩිම්බයක් සහ simple R ශුක්‍රාණුවක් simple R ඩිම්බයක් සහ simple R ශුක්‍රාණුවක් simple R ඩිම්බයක් සහ simple R ශුක්‍රාණුවක් සංසේචනය විය යුතුය. එතකොට මේ ඩිම්බය simple R දැරීමේ සම්භාවිතාව 4න් 1යි ශුක්‍රාණුව simple R සැබීමේ සම්භාවිතාවත් 4න් 1යි. කියලා යන ඩිම්බය simple R ඇලිලේ දැරීමේ සම්භාවිතය කයට කියලා යන ඩිම්බය simple R ඇලිලේ දැරීමේ සම්භාවිතාව දෙකෙන් 1යි. මෙතන දෙකෙන් 1යි. ඊළඟ ශුක්‍රාණුව simple R ඇලිලේ දැරීමේ සම්භාවිතාව දෙකෙන් 1යි. ශුක්‍රාණුව simple R ඇලිලේ දැරීමේ සම්භාවිතාව දෙකෙන් 1යි. මේ අනුව මේ ජන්මාණු දෙවර්ගෙම simple R දැරීමේ සම්භාවිතාව භාගය වැඩි කිරීම භාගය කියන 4න් 1යි. එම නිසා ජන්මාණු දෙවර්ගයේම simple R දැරීමේ සම්භාවිතාව සමානයි 2න් 1 වැඩි කිරීම 2න් 1 සමානයි 2න් 1 වැඩි කිරීම 2න් 1 සමානයි 4න් 1. 2න් 1 වැඩි කිරීම 2න් 1 සමානයි 4න් 1. ඒක තමයි ගුණ කිරීමේ නීතිය. simple R ලැබීමේ සම්භාවිතාව මේ දෙක ගුණ කරලා ලැබෙනවා. capital R ලැබීමේ 4න් 1යි. මේ simple R මේ ලැබීමත් 4න් 1යි. මේ විදිහට ලැබෙනවා ගුණ කිරීමේ නීතිය. 4 වෙනියට තියෙන ආකලන නීතිය. හතරෙන් යන ආකලනට එකතු කිරීමේ නීතිය. නැත්නම් මේකට කියනවා හෝ නීතිය කියලා. ඒක තමයි එකතු කිරීමේ නීතිය. උගක් කලකට ප්‍රජනිත සෙවීමේදී මේක භාවිතා කරන්න. හෝ නීතිය. ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් ස්වාධීන සිදුවීම් දෙකක් සැලකුවාම ඒවෙන් එකක් සිදුවීමේ සම්භාවිතය. කියන්නේ අරක හෝ මේක මේ ආකාර දෙකෙන් එකක් නැත්නම් හෝ සිදුවීමේ සම්භාවිතාව තමයි මෙතන හෝ නීතිය කියලා කියන්නේ. එතන යන අන්‍යෝන්‍ය වශයෙන් ස්වාධීන සිදුවීම් දෙකක් හෝ කිහිපයක් සැලකූ විට ඉන් එක් සිදුවීමක් ඒ දෙකෙන් එකක් ඉන් එක් සිදුවීමක් සිදුවීමේ සම්භාවිතාව ඒවා වෙන වෙනම සිදුවීමේ සම්භාවිතාවන්ගේ ඓක්‍යයට සමාන වේ.
මේක අපි ගන්න පුළුවන් මෙන්න මේ විෂම යුග්මකයන් ලැබීමේ සම්භාවිතාව. දැන් මේ කැපිටල් R සිම්පල් R විෂම යුග්මකයක ලැබෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඉස්සලක වගේම මේ කැපිටල් R ඩිම්බය සහ සිම්පල් R ශුක්‍රාණු වෙලා ලැබෙන එක හතරෙන් එකයි. ඒක ආකාර දෙකක් තියෙන. එකක් තමයි කැපිටල් R සිම්පල් R. ඒ කියන්නේ මේ විදිහට ලැබෙන්න පුළුවන්. සිම්පල් R ඩිම්බය සහ කැපිටල් R ශුක්‍රාණුව ලැබෙන්න පුළුවන්. එතකොට ඉස්සලක වගේම භාගය වැඩි කිරීම භාගයේ ඉස්සල ගුණිත නීතියට අනුව හතරෙන් එකක් ලැබෙනවා. එහෙම නැත්නම් කැපිටල් R සිම්පල් R ලැබෙන්න පුළුවන් මෙතන. ඒ කියන්නේ කැපිටල් R ඩිම්බය සහ කැපිටල් R ඩිම්බය සහ සිම්පල් R ශුක්‍රාණුව ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ එතනත් භාගය වැඩි කිරීම භාගය. එතකොට මේ නීති මේ ආකාර දෙකටම ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේක හෝ මේක ලැබුණොත් මෙන්න මේ අය ලැබෙනවා. ඒ නිසා කැපිටල් R සිම්පල් R ලැබීමේ සම්භාවිතාව මෙතනින් ලැබෙන හතර එකක්, මෙතන ලැබෙන හතර එකක්. ඒ හතරෙන් එක ධන හතරෙන් එක තමයි. එහෙම නැත්නම් දෙකෙන් එක කියන හතරෙන් දෙක එනවා. එකකින් එනවා දෙකෙන් එක තමයි සම්භාවිතය. ඒක තමයි මේ හෝ නීතිය එකතු කිරීමේ නීතිය. එතලයන් කැපිටල් R සිම්පල් R විෂම යුග්මකයක ඇතිවීම අන්‍යෝන්‍යව ස්වාධීන ආකාර දෙකක් මත රඳා පවතී. අන්‍යෝන්‍යව ස්වාධීන ආකාර දෙකක් මත රඳා පවතී. එක දෙක සම්පත් පොතේ මේක තමයි එක කියලා තියෙන්නේ, මේක තමයි දෙක කියලා තියෙන. ඕන නැල යන එක ඩිම්බෙන් කැපිටල් R ප්‍රමුඛ ඇලිලයත් ශුක්‍රාණුවින් සිම්පල් R නිලීන ඇලිලයත් ලැබීමේ සම්භාවිතාව සමානයි දෙකෙන් එක වැඩි කිරීම දෙකෙන් එක සමානයි හතරෙන් එක. සමානයි දෙකෙන් එක වැඩි කිරීම දෙකෙන් එක සමානයි හතරෙන් එක. වරදලේ ගුණිත නීතියට අනුව. අනිත් එක තමයි මේක අංක 2 කියන්නේ ඩිම්බෙන් නිලීන ඇලිලයත් ශුක්‍රාණුවෙන් ප්‍රමුඛ ඇලිලයත් ලැබීම. අංක 2 ඩිම්බෙන් නිලීන ඇලිලයත් ඩිම්බෙන් සිම්පල් R නිලීන ඇලිලයත් ශුක්‍රාණුවෙන් කැපිටල් R ප්‍රමුඛ ඇලිලයත් ලැබීමේ සම්භාවිතාව සමානයි ආපහු දෙකෙන් එක වැඩි කිරීම දෙකෙන් එක සමානයි හතරෙන් එක. දෙකෙන් එක වැඩි කිරීම දෙකෙන් එක සමානයි හතරෙන් එක. වරදලේ ගුණිත නීතියට අනුව. මේ අනුව විෂම යුග්මක ලැබීමේ සම්භාවිතාව මේ දෙකේම සම්භාවිතාවල ඓක්‍යයට සමානයි. මේ අනුව විෂම යුග්මක කැපිටල් R සිම්පල් R ලැබීමේ සම්භාවිතාව හතරෙන් එක ධන හතරෙන් එක ධන හතරෙන් එක සමානයි හතරෙන් දෙක නැත්නම් දෙකෙන් එකයි. හතරෙන් දෙක නැත්නම් දෙකෙන් එකයි. ඉතින් මෙතන හෝ වෙලා තියෙන්නේ මේක හෝ ලැබුණොත් විෂම යුග්මක ලේඛනවල එක්කෙනා ලැබෙන්නේ මේක හෝ මේක ලැබුණොත් තමයි මේක ලැබෙන්නේ. ඒකයි මේකට හෝ නීතිය කියලා කිව්වේ. ඒක තමයි එකතු කිරීමේ නීතිය. මේ වගේම තව එකක් ලියන්න පුළුවන් මෙතන ප්‍රමුඛ රූපානුදර්ශය. ඒ කියන්නේ R ලැබීමේ සම්භාවිතාව.
මොකද ලැබෙන්න පුළුවන් මෙහෙම යද්දම් පුළුවන් මෙහෙම ලැබෙන්න පුළුවන් මෙහෙම ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ කැපිටල් R ලැබීමේ සම්භාවිතාව හෝ කියන ධන කැපිටල් R සිම්පල් R ලැබීමේ සම්භාවිතාව ධන කැපිටල් R සිම්පල් R ලැබීමේ සම්භාවිතාව කියන මේ තුනේ එකතුවට තමයි සමාන වෙන්නේ. ඒ කියන්නේ කැපිටල් R ලැබෙන්නේ 4න් 1යි ධන මෙහෙම ලැබෙන්නේ 4න් 1යි මෙහෙම ලැබෙන්නේ 4න් 1යි. ඒ කියන්නේ 4න් 3යි. ලැබීමේ සම්භාවිතාව සමානයි 4න් 1 ධන 4න් 1 ධන 4න් 1 සමානයි 4න් 3යි. සමානයි 4න් 1 ධන 4න් 1 ධන 4න් 1 සමානයි 4න් 3යි. ඉතින් මේ සම්භාවිතා නීතිය ඇත්තටම දැන් මේ වගේ ද්ව්‍යංග මුහුමකට මේක ලොකු දෙයක් නෑ. මේ සම්භාවිතා නීතියද දාන්න ඕනේ නෑ. මේක ඕන කෙනෙකුට තේරෙනවානේ මේක දෙකෙන් එකයි. ඉතින් මෙතන දෙකේ ගණන් මෙතන 4න් 1යි. මේ සීරම මෙහිම සග්ගාල ලියන්න පුළුවන් සම්භාවිතා නීතිය වැඩකට වෙන්නේ නෑ. නමුත් මේක වැදගත් වෙන්නේ බහුවිධ නැත්නම් බහු ලක්ෂණ. ඒ කියන්නේ ලක්ෂණ වල දෙකකට වඩා වැඩි ගන්න කාවේනිය සැලකීමේදී. බහුઅංග මුහුම කියලා කියන ඒ කියන්නේ capital R simple R capital Y simple Y capital G simple G වගේවා ආවේනිගත වීමේදී මෙන්ඩල් නියම වලට අනුව හැසිරෙනවා නම් අපි මේ වෙන වෙනම මේ සම්භාවිතාවන් හොයලා ඒවා ගුණිත නීතිය සහ ආකලන නීතිය අනුව ප්‍රතිනිධිය ලබා ගැනීම තමයි කරන්නේ. ඒක ඊළඟට අපි කියනවා මේ බහු ලක්ෂණ නැත්නම් බහුවිධ ලක්ෂණ ආවේනිගත වීම නැත්නම් බහුඅංග මුහුම් පිළිබඳව.